Skills Sri Lanka. ආයුබෝවන් දුවේ පුතේ ශීතකරණ හා වායු සමීකරණ පාඨමාලාවත් එක්ක ඔබ දිගටම සම්බන්ධ වෙලා හිටියා. ඉතින් ඔයාලට මතක ඇති ගිය සතියේ අපි පාඩමේ කතා කරේ ශීතකරණයක පාලන උපාංග පිළිබඳව. එතකොට මේ මාතෘකාව යටතේ අපි thermostat switch එක, එතකොට overload protector එක වගේ පාලනය වෙන උපාංග ගැන කතා කරා. අදත් මම ඔයාලට ඒ ආකාරයටම පාලන උපාංගයක් ගැන තමයි හඳුන්වලා දෙන්න යන්නේ. මේකෙදි ඇත්තටම අපිට ඕන වෙනවා මේ කියන්න ඔයාලට ශීතකරණයක් ඇතුලේ හිම බැඳෙනවා කියන සිද්ධිය වෙනවනේ. ඔයාලා දන්නවා ශීතකරණය ඇතුලේ ෆ්‍රොස්ට් වෙනවා කියලා අපි කියන්නේ. ඒ කියන්නේ කූලින් සයිකල් එක. එහෙම නැත්නම් සිසිලන පද්ධතිය වැඩ කරනකොට ශීතකරණයේ ඇතුළත ඉවපරේටරේ කියලා අපි ඉගෙන ගත්ත කලින්. ඒ ඉවපරේටරේ කියන කොටසේ මෙන්න මේ ඉවපරේටර් කොයිල් එක මතක ඇති ඔයාලට. මෙන්න මේ ඉවපරේටර් කොයිල් එකේ මෙන්න මේ ෆින්ස් අස්සේ හොඳට අයිස් බැඳෙනවා. හිම බැඳෙනවා. එතකොට මේ හිම බැඳීම එක්තරා විදිහකට සීමා කරන්න ඕන. ඒ කියන්නේ ඇත්තම කියනවා නම් මේ හිම ටික අයින් කරලා දිය කර හරින්න ඕනේ. මොකද අපිට හිම බැඳීම පාලනය කරම යුතුමයි. මොකද ඒක හිම බැඳෙන්නේ නැති වෙන්න. ඒ කියන්නේ හිම නොබැඳෙන ශීතකරණයක සහ හිම බැඳෙන ශීතකරණ තියෙනවා කියලා අපි වර්ග දෙකක් සඳහන් කරා. එතකොට මෙන්න මේ ආකාරයේ ඉවපරේටරයක් එන ශීතකරණ වල හිම නොබැඳීම සඳහා පාලන උපාංගයක් සඳහා විදිහට එනවා ඩීෆ්‍රොස්ට් ටයිමර් කියන උපාංගය. ඒක අපි පාලන උපාංගයක් විදිහට පාවිච්චි කරන්නේ ඇත්තටම හිම බැඳීමේදී ඒ හිම බැඳුනට පස්සේ ඒක හිම දිය කර හැරීම සිද්ධ කරන පාලනය කරන්න යන විදුලි ධාරාව කම්ප්‍රෙසර් එක දක්වා ගිය විදුලි ධාරාව හීටර් එක වෙත හුවමාරු කිරීම තමයි මෙන්න මේ ඩීෆ්‍රොස්ට් ටයිමර් කියන උපාංගයෙන් සිද්ධ කරන්නේ. ඉතින් අද ඔයාලට මම මේ ගැන කතා කරන්නම්. මේ ඩීෆ්‍රොස්ට් ටයිමර් එක කිව්වහම මෙන්න මේ ආකාරයෙන් පිටත පෙනුම පේන්නේ. විවිධ වෙළඳ පොලේ නිෂ්පාදිත මේ ඩීෆ්‍රොස්ට් ටයිමර්ස් තියෙනවා. ඒ කියන්නේ විවිධ වෙළඳ නාමයන් යටතේ බොහෝ දුරට හැඩය එක වගේ වුණාට අභ්‍යන්තරයේ ක්‍රියාකාරීත්වයත් එකම විදිහට සිද්ධ වුණාට මේකේ මේ විදුලිය සපයන අග්‍ර සමහර විට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපි එකක් අරන් බලමු. මෙන්න මේ විදිහට මේකේ පිටත පෙනුම ගත්තොත් ඔයාලට ওই රූප සටහනෙත් පේනවා ඇති. මෙන්න මේ ආකාරයට ප්‍රධානම අග්‍ර තුනක් සහ මෙන්න මේ පැත්තකින් වෙන්න මේ පොඩක් ඈතින් මේ අග්‍ර තුනට ඈතින් එකාග්‍රයක් මෙන්න මේ ආකාරයට මේ ඩීෆ්‍රොස්ට් ටයිමර් එකේ පිහිටලා තියෙනවා. අපි ඉස්සරහදී බලමු මොනවද කියන එක. පිටතට පෙනෙන්න තියෙන්නේ අග්‍ර සහ මෙතන ඔයාලට පේනවා ඇති ප්ලාස්ටික් දණ්ඩක් ෂාෆ්ට් එකක් එළියට ඇවිල්ලා තියෙනවා. ඒක කරකවන්න පුළුවන් ආකාරයට ඇවිල්ලා තියෙන්නේ. මේ හැම වර්ගයේ ටයිමර් එකකම ඒ වගේ මේ ඒ ආකාරයට නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් අපි ඒ ආකාරයට මේ ඩීෆ්‍රොස්ට් ටයිමර් එක ඇතුළත කතා කරොත් ඔයාලට රූප සටහනේ පේනවා දැති රෝධ වලින් සමන්විත රූපයක්. ඒ රූපය ඇතුලේ තියෙන ආකාරයට මේකෙදි කොටස් දෙකක් තියෙනවා ඇතුලේ වෙන් කරලා. එකක් තමයි මේක ඇතුලේ තියෙනවා විදුලියෙන් ක්‍රියාත්මක වෙන මෝටර එකක්. කුඩා මෝටරයක් තියෙනවා. ඊට අමතරව අර අපේ ඔර්ලෝසුවක් ඇතුලේ අපි ගලවලා බැලුවහම තියෙනවා දැතිරෝධ. ඒ ආකාරයට මේකේ ටයිමර් ක්ලොක් එකක්. ඒ කියන්නේ ඇතුලේ ඇත්තටම දැතිරෝධ වලින් සමන්විත දැතිරෝධ කිහිපයකින් සමන්විත වෙන ටයිමර් ක්ලොක් එකක්. ඒ කියන්නේ කාලයක් එක්ක වැඩ කරන ඔර්ලෝසුවක් ආකාරයේ යුනිට් එකක් මේක ඇතුලේ තියෙනවා. ස්ථාපිත කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මේකේ පිටතින් බැලුවහම අපිට පේන්න තියෙන මේකේ හවුසින් එකයි මෙන්න මේ අග්‍ර 4 පමණයි. ඉතින් අපි බලමු ඉස්සරහට මේකේ කොහොමද ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කියලා. එතකොට අපි ක්‍රියාකාරීත්වය ගැන කතා කරන්න කලින්
ඇත්තටම කියනවා නම් මේ ඩීෆ්‍රොස්ට් ටයිමරය අපේ ඩොමෙස්ටික් රෙෆ්‍රිජරේටර් එකක එහෙම නැත්නම් ගෙදර තියෙන ෆ්‍රිජ් එකේ තියෙන්නේ කොතනද කියලා බැලුවොත් මම ඔයාලට රූපයක් එක්ක පෙන්නලා තියෙනවා පිටුපස ඔතන ඇති කම්ප්‍රෙසර් එක අසලම රූපේ ඔබට පේනවා ඇති ටයිමර් ක්ලොක් එක කියලා නම් කරලා තියෙනවා. එහෙම නැත්නම් සමහර මොඩල් වල, ඒ කියන්නේ සමහර නිෂ්පාදන වල තියෙනවා ඉදිරිපස පහළ කොටසේ. ඉදිරිපස පහළ කොටසට වෙන්නත් තියෙනවා. ඒක විවිධ නිෂ්පාදකයන් අනුව වෙනස් වෙන්න පුළුවන්. ටයිමර් ක්ලොක් එක ගොඩක් දුරට තියෙන්නේ මේ රෙෆ්‍රිජරේටර් එකේ පිටිපස කොටසට වෙන්න. ඒ කියන්නේ පිටිපස්ස පැත්තේ. ඒ කියන්නේ මේම රෙෆ්‍රිජරේටර් එක තියෙනවා නම් අපි පිටුපස පැත්තේ තමයි මේ ටයිමර් කන්ට්‍රෝල් එක පිහිටලා තියෙන්නේ. හොඳයි දරුවනේ, දැන් අපි බලමු මේ ටයිමර් එකක් ඇතුලේ ඩීෆ්‍රොස්ට් ටයිමර් එකක් ඇතුලේ තියෙන ටර්මිනල් කොහොමද එක එක සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. මම දැන් ඔයාලට පෙන්නන රූප සටහනේ ඔයාලා බලන්න වම් පැත්තේ රූපේ තියෙනවා ටයිමර් එකේ සඳහන් කරලා ටයිමර් මෝටර් කියලා. එතකොට ඒ ටයිමර් මෝටර් කියලා තිබ්බහම මේ ටයිමර් එකේ ඇතුලේ මම අර කලින් සඳහන් කරපු දැතිරෝධ වගේ කොටස් තියෙන්නේ. ඒ කොටස් කරකවන්න ඕනේ. එතකොට ඒ කරකවීමේ බලය දෙන්නේ අන්නේ ටයිමර් මෝටර් කියන කොටසෙන්. එතකොට ඒ ටයිමර් මෝටර් කියන එකට සප්ලයි දෙන්න මේකේ අග්‍ර දෙකක් තියෙනවා. ඒ අග්‍ර දෙක විදිහට අපි ඇත්තටම මල්ටිමීටරයක් භාවිතා කරලා බලන්නත් පුළුවන්. ඒ කියන්නේ මේකේ මේ අග්‍ර අතරට මේක ඕම්ස් පරාසයට මල්ටිමීටරේ දාගෙන රේන්ජ් එක දාගෙන ඕම්ස් ස්කේල් එකේ චෙක් කරොත් අපිට පෙන්නනවා මේ අග්‍ර අතර තිය බලාගෙන ගියාම එක මොහොතකදී ඕම්ස් 12000ක විතර අධික ප්‍රතිරෝධයක් තියෙන අග්‍ර දෙකක් අපිට හම්බ වෙනවා. එතකොට ඔයාලට ප්‍රායෝගිකව ක්‍රියාකාරකම කරනකොට ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. දැනට මම මේ විදිහට හඳුන්වා දීමේදී ඔයාලට දැනගන්න කියන්නේ ඒ ආකාරයට අග්‍ර දෙක අතර වැඩි ඕම්ස් ප්‍රමාණයක්, ලොකු ඕම්ස් ප්‍රමාණයක් පෙන්වන්නේ අන්නේ මෝටරේට සම්බන්ධ වෙන අග්‍ර. එතකොට ඔයාලට රූපේ පේනවා ඔය කොමන් කියන අග්‍රය සම්බන්ධ වෙනවා කෙලින්ම මෝටරේ එක පැත්තකට. මෝටරේ එක අග්‍රයක් එක්ක කොමන් කියන අග්‍රය. ඒ කියන්නේ මෙන්න මේ ටයිමර් එක ගත්තොත් මේ ටයිමර් එකේ අග්‍ර තුනක් ළඟින් තියෙනවා, දුරින් එක අග්‍රයක් තියෙනවා. මේ ටයිමර් එකත් ගත්තොත් මේ අග්‍ර තුනක් එක ළඟ පිහිටලා තියෙනවා, එක අග්‍රයක් දුරින් තියෙනවා. අන්නේ දුරින් තියෙන අග්‍රය අපි සාමාන්‍ය පොදුවේ හඳුන්වන්නේ මේ ශේෂ්ත්‍රයේදී කොමන් අග්‍රය කියලා. ටයිමර් එකේ කොමන් අග්‍රය කිව්වහම තමයි ශීතකරණ හා වායු සමනීකරණ ශිල්පියා හඳුනගන්නේ. එතකොට මේ කොමන් අග්‍රයට අපි නිව්ටල් එක එහෙම නැත්නම් අර අජීවී අග්‍රය ලබා දෙනවා. ඒක තමයි සාමාන්‍ය සම්මතය. ඔයාලා ගෘහස්ත ශීතකරණයක උනත් ඔබට බලා ගන්න පුළුවන්. මෙන්න මේ කොමන් අග්‍රය හා සම්බන්ධ කරලා තියෙන්නේ නිව්ටල් ලයින් එක. ඉතින් දරුවනේ මම අර කිව්වනේ වැඩි ඕම්ස් අගයක් පෙන්වන අග්‍ර දෙක හම්බුනාම ඉතිරි අග්‍රය තමයි ඔයාලට පේනවා ඇති ඔතන රූප සටහනේ L1 කියලා තියෙන්නේ. ඒ කියන්නේ L1 කියන්නේ දරුවනේ සජීවී අග්‍රය කියන්නේ ලයිව්. අපි කියන්නේ පේස් එක කියලා. අපි ලයිව් එක සම්බන්ධ කරන්නේ ඔන්න ඔය අංක ඔතන එකෙන් සම්බන්ධ කරලා තියෙන අන්නේ අනිත් අග්‍රයට. කියන්නේ මේ ටයිමර් එකේ ගත්තොත් මේ හරි මැද පෙන්නලා තියෙන අග්‍රය. දැන් මේ ටයිමර් එකක් ගත්තොත් ඒ වගේ විවිධ නිෂ්පාදකයන් ඒ ආකාරයට අංක කරලා තියෙනවා. සමහර වෙලාවට ඩයග්‍රෑම් වල ඒ කියන්නේ ඒවල තියෙන විදිහට ඉංග්‍රීසි අක්ෂර තියෙන්න පුළුවන්. වයර් වලට සම්මත වර්ණත් වෙනවා අපිට සම්බන්ධ කර ගැනීමේ පහසුව පිණිස. ඉතින් මේ අංක හෝ වර්ණ වලින් සම්බන්ධ කරගන්න පුළුවන් විදිහට එන්නේ. එතකොට අපි ටයිමර් මෝටර එකට අර කිව්ව කොමන් අග්‍රයට එක අග්‍රයත් මෙන්න මේ L1 කියන අග්‍රයට සප්ලයි වයර් එකත් අපි සම්බන්ධ කරගත්තාම මෙන්න මේක ඇතුලේ තියෙන ටයිමර් මෝටර් කියන කොටස ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් මේ නිෂ්පාදකයාගේ අපිට බැලුමට එහෙම සප්ලයි දුන්න පමණින් ටයිමර් මෝටරේ ක්‍රියාත්මක වෙනවද කියලා අපිට හොයාගන්න බැහැ. එතකොට මෙන්න මේ જાතිය ටයිමර් එකක ටයිමර් මෝටර් එක ක්‍රියාත්මක වෙනවා නම් මෙන්න මෙතන අපිට දර්ශන වීදුරුවක් එහෙම නැත්නම් සයිඩ් ග්ලාස් එකක් දීලා තියෙනවා. අපිට මෙයාට සප්ලයි ලැබුණාම අපි සාමාන්‍යයෙන් ගෙදරක නම් ෆ්‍රිජ් එකේ ස්විච් එක බිත්තියෙන් ප්ලග් එක ගහලා සොකට් අවුට්ලට් එකට ප්ලග් එක ගහලා අපි ස්විච් එක ඔන් කරාම මෙන්න මේ දර්ශන වීදුරුවෙන් අපිට පේනවා මේකේ රොටේෂන් එහෙම නැත්නම් මේ කැරකීමේ
කැරකීම පටන් ගත්ත වෙලේ ඉඳන් මෙයාගේ ඇතුලේ කැරකෙනවා අපිට පේනවා. මෙන්න මේ වීදුරුව ඇතුලෙන් අපිට ඒක බලා ගන්න පුළුවන්. එතකොට මේ විවිධ නිෂ්පාදකයන් මේ විදිහට අපිට වැඩවලට පහසු විදිහට ඒක නිර්මාණය කරලා එවලා තියෙනවා. ඉතින් ඔයාලා රූප සටහනේ බලන්න ඒත් එක්කම ඉතිරි අග්‍ර දෙකෙන් එකක් නම් කරලා තියෙනවා කම්ප්‍රෙසර් කියලා. ඕකේ අංක 2 කියන අග්‍රය ඔයාලට පේනවා. ඒක කම්ප්‍රෙසර් කියලා ගහලා තියෙනවා. මේකේ සඳහන් කරලා තියෙනවා මෙතන ස්ටිකර් එකක් අලවලා තියෙනවා මේ ටයිමර් එකේ. මේ ටයිමර් එකේ ස්ටිකර් එකේ තියෙනවා 1 4 3 2 කියලා. එතන ඇත්තට පිළිවෙලින් 1 2 3 4 කියලා අපි ගත්තොත් මැද තියෙනවා 3 කියන අග්‍රය, දෙපැත්තේ දෙපස තියෙනවා 4 සහ 2 කියන අග්‍ර දෙක. එතකොට අපි මම කිව්වා ඒක අංක කරලා එවනවා මේ නිෂ්පාදකයා අපිට වැඩ කරන්න පහසු වෙන්නේ. එතකොට අපිට මේකෙදි ඒ ඩයග්‍රෑම් එක බලලා අදාළ වයර් එක ඒ අදාළ ටර්මිනල් එකට සම්බන්ධ කරගන්න පුළුවන් ආකාරයට. ඉතින් මෙතනදී අංක 2 කියන එකට කම්ප්‍රෙසර් කියන කොටසට යන, ඒ කියන්නේ කම්ප්‍රෙසර් කියන උපාංගයට යන ලයින් එක. ඒ කියන්නේ අපේ ධාරාව පොදු අග්‍රයේ ඉඳලා කම්ප්‍රෙසර් පැත්තට යන්නත් අංක 4 කියන ටර්මිනල් එක හීටර් එහෙම නැත්නම් ඩීෆ්‍රොස්ට් හීටර් අපි කියවන්නේ මේක දැන් හිම බැඳීමයි පාලනය කරන උපාංගය කියලා. ඒ කියන්නේ හිම බැඳීම පාලනය කරන්න පාවිච්චි කරන උපාංගය කියවනේ. එතකොට මේකෙදි වෙන්නේ කූලින් සයිකල් එක සහ හීටින් සයිකල් එක අතර හුවමාරු සිද්ධ කරන්නේ මෙන්න මේ ඩීෆ්‍රොස්ට් ටයිමර් එක කියන උපාංගය. එතකොට මේකේ අනිත් කොටස යන්නේ. ඒ කියන්නේ අංක 4න් ඔයාලට පෙන්නලා තියෙනවා ඩීෆ්‍රොස්ට් හීටර් කියලා. රූප සටහනේ බැලුවොත් පේනවා. එතකොට අපිට මේකේ සප්ලයි දීලා තියෙන, ඒ කියන්නේ මේකට සැපයුම විදුලි සැපයුම ලැබෙන කාල සීමාවෙන් බැලුවොත් මේ නිෂ්පාදකයා සඳහන් කරලා තියෙනවා මෙතන ලේබල් එකේ සයිකල් ටයිම් කියලා පැය 7කුත් විනාඩි 54ක්. මෙයාට අර මම කිව්ව කොමන් අග්‍රය සහ නිව්ටල් අග්‍රයට, ඒ කියන්නේ නිව්ටල් අග්‍රය සහ පේස් අග්‍රයට සප්ලයි ලැබෙන වෙලාවල් වලින් පැය 7කුත් විනාඩි 54ක් මෙයා කැරකෙනවා. ඒ අතරට එයාගේ ධාරාව ගමන් කරන්නේ මෙන්න මේ කම්ප්‍රෙසර් කියන අග්‍රයට. ඒ කියන්නේ වැඩිපුර කාලයක් මෙයා කූලින් සයිකල් එකේ තමයි වැඩ කරන්නේ මේ ටයිමර් උපාංගය. අපිට එතනදී පොඩි කාලයක් දීලා තියෙනවා. මේ නිෂ්පාදකයාගේ අපි බලමු. එයාගෙත් දීලා තියෙනවා 8 hour කියලා. 8 hour කියන්නේ පැය 8ක කාලයක්. පැය 8ක කාලයක් මෙයා කූලින් සයිකල් එකේ වැඩ කරනවා. මම කිව්වේ එතකොට අර කූලින් වලට යන කම්ප්‍රෙසර් එක දක්වා යන මාර්ගයේ ධාරාව ගමන් කරනවා එයා. ඊට පස්සේ තියෙනවා 7 minute කියලා. 7 minute කියලා අදහස් කරන්නේ මෙයා මේ පැය 8ක සයිකල් ටයිම් එක ඉවර කරලා ඩීෆ්‍රොස්ටිං මම කිව්වා අර හිම දිය කිරීම කියන කාර්ය සිද්ධ කරන්න කම්ප්‍රෙසර් එකෙන් විනාඩි ගාණක්, ඒ කියන්නේ මෙයාගෙන විනාඩි 7ක් 10ක් අතර සමහර ටයිමර් වල විනාඩි 20ක් පමණ තියෙනවා. ඒක නිෂ්පාදකයාගේ මේකත් එක වෙනස් වෙන්න පුළුවන් මේ නිර්මාණත් එක්ක. ඉතින් කොහොම වෙතත් අපි සාමාන්‍ය විනාඩි 10ක් ගමු උදාහරණයකට. ඒ වගේ විනාඩි 10ක් පමණ ඩීෆ්‍රොස්ටිං කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ කියන්නේ හිම දිය කර හැරීමේ ක්‍රියාවලියට හීටර්ස් පැත්තට මෙයාගේ ධාරාව මාරු කරලා යවනවා. ඒ කියන්නේ ඇත්තටම ඒතකොට සප්ලයි එක තියෙනවා පොදු අග්‍රයක් මැද එකෙන්. ඒතකොට කම්ප්‍රෙසර් පැත්තට යන එක ඩිස්කනෙක්ට් වෙනවා. ඒ කියන්නේ විසන්ධි කරලා ධාරාව ගමන් කරනවා අපේ හීටර් කොටසට. ඒ කියන්නේ හීටර් කියන උපාංගය පැත්තට. ඉතින් ඒ වෙලාවේදී අන්න අර දියවීම සිද්ධ වෙනවා. හිම දියවීම සිද්ධ වෙලා ඒ අදාළ කාල සීමාව ඉවර වුණාම අර මම කිව්වා වගේ මෙයාගේ දැතිරෝධ ඇතුලේ මෝටරේ සප්ලයි එක ලැබුණාම එයා කැරකිලා නැවත කූලින් සයිකල් එකට නැවත කම්ප්‍රෙසර් එක පැත්තට මෙයාගේ ධාරාව මාරු කරලා අරිනවා. අන්න ඒක තමයි මේ ටයිමර් කියන කොටසෙන් ටයිමර් කන්ට්‍රෝල් එකෙන්, ඒ කියන්නේ ඩීෆ්‍රොස්ට් ටයිමර් එකේ සිද්ධ වෙන ක්‍රියාවලිය. ඉතින් දරුවනේ ඔයාලට මම මේකේ ඉස්සරහදී පෙන්නන්නම්. දැන් මේ ආකාරයට තමයි තියෙන්නේ normal run cycle. ඔයාලට ওই රූප සටහනේ පේන විදිහට normal run cycle කිව්වේ මම අර කතා කරා වගේ ටයිමර් මෝටරේට සප්ලයි ලැබෙනවා. ටයිමර් මෝටරේට සප්ලයි ලැබුණාම ඕකේ පේනවා රූප සටහනේ තුන්වෙනි අග්‍රයේ කෙලින්ම සම්බන්ධ වෙලා තියෙනවා ටයිමර් මෝටරයකට. ඊට පස්සේ 1 කියන අග්‍රය
ටයිමර් මෝටරයට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට 1යි 3යි ටයිමර් මෝටර එක කැරකෙන්න පාවිච්චි වෙනවා. 4 සහ 2 කියන එකේදී 1 සහ 2 අතර තමයි සම්බන්ධතාවය තියෙන්නේ. ඒ කියන්නේ 1 සහ 2 කියන්නේ කූලින්. ඒ කියන්නේ වැඩි මං කියන්නේ අර පැය 7යි පැය 8ක් ඒ වගේ කාලයක් කූලින් සයිකල් එකේ තියෙනවා. අන්න ඒක තමයි ඔන්න ඔතන 1 සහ 2 අතර සම්බන්ධතාවය normal run cycle කියලා හඳුන්වලා තියෙන්නේ. ඊට එහා පැත්තේ අනිත් රූපේ ගත්තොත් අර ආකාරයටම ටයිමර් මෝටර එකට සප්ලයි ලැබිලා තියෙනවා එකෙනුත් තුනෙනුත්. ඊට අමතරව 1 කියන අග්‍රය 4 කියන කොටසට හුවමාරු වෙලා තියෙනවා. ඒ කියන්නේ දෙපැත්තට මාරු වීමක් පෙන්වලා තියෙනවා. රූප සටහන් දෙකේ වෙනස ඔයාලට බැලුවොත් පේනවා පැහැදිලි වෙනසක් තියෙනවා. දැන් කලින් එක්කන 1ත් 2ත් අතර තිබුණේ මෙයා 1ත් 4ත් අතර සම්බන්ධ වෙලා තියෙන ඩීෆ්‍රොස්ට් සයිකල් කියලා. ඩීෆ්‍රොස්ට් සයිකල් කියන්නේ ඇත්තටම අර කිව්වා වගේ හිම දිය කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන කාලය. මෙන්න මේ ආකාරයට තමයි අග්‍ර සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔයාලට රූප සටහනේ පැහැදිලිවම බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ ටයිමර් එකේදී ඔය කියන කාර්ය හරියටම වෙනවද බලන්නත් අපිට ක්‍රමයක් දීලා තියෙනවා. මෙන්න මේ ටයිමර් එක අපිට ගත්තාම මම අර කිව්වා මෙහෙම ෂාෆ්ට් එකක් තියෙනවා ප්ලාස්ටික් දණ්ඩා. අපිට මේ වගේ ස්ක්‍රූ ඩ්‍රයිව් එකක් පාවිච්චි කරලා මෙන්න මේ ස්ක්‍රූ ඩ්‍රයිව් එක මෙන්න මේක ඇතුළට මෙන්න මේකේ අපිට ස්ක්‍රූ ඩ්‍රයිව් එක දාගන්න පුළුවන් ආකාරයට ඒක හැඩය සකස් කරලා තිනවා. මෙන්න මෙහෙම කරකවලා බලන්න පුළුවන්. මෙහෙම කරකවලා බලනකොට ඔයාලට පේනවා ඇති දැතිරෝධ වැඩ කරනවා ඇහෙනවා අපිට. ඇත්තටම මේ කරකවනකොට දැතිරෝධ වැඩ කරනවා ඇහෙනවා. එතකොට එක මොහොතකදී අපිට එනවා සද්දයක් මොකක් පතුරු දෙකක් එකට ඝට්ටණය වෙන. අන්නේ පතුරු දෙක ඝට්ටණය වෙන සද්දෙදී අපි තේරුම් ගන්න ඕනේ එක කොටසක් එකවර ඝට්ටණය වෙලා තව කොටසක් ඊළඟට ඝට්ටණය වෙනවා. එතකොට අපි දැනගන්න ඕන මේකෙදි ඇත්තටම අර ඒ ඝට්ටණය වෙන්නේ අර හුවමාරු වෙන කාල සීමාව තමයි අපිට පෙන්눔 කරන්නේ. එතකොට අපිට ඒ අර ඝට්ටණය වීමේදී එන සද්දේ තියෙන තැනදී මේ ටයිමර් එක නවත්තගෙන පුළුවන් අපිට මේ අග්‍ර සම්බන්ධ වීම පරීක්ෂා කරලා බලන්න. ඒ ආකාරයට අපිට නිවසේදීම වුණත් අපිට ඒක ටයිමර් මෝටර එක නිවැරදිව වැඩ කරනවද කියලා බලන්න මෙන්න මේ ආකාරයේ මල්ටිමීටර එකක් පාවිච්චි කරලා මල්ටිමීටරයේ ඕම්ස් පරාසයට යොදාගෙන මේ ආකාරයට අග්‍ර දෙක අතර සම්බන්ධය තියලා මේ අපිට මෙන්න මේ ක්ලොක් එක කරකවලා බලලා පුළුවන් මැනුවලි ඒ කියන්නේ අපිට බලයෙන් ඒ කියන්නේ අපිට මේක ඔටෝමැටිකලි ඩීෆ්‍රොස්ටින් නැතුව අපිට පුළුවන් මැනුවලි මේක වැඩ කරනවද බලන්න ටයිමර් එකේ චෙක් කරගන්න විදිහ තමයි මේ විදිහට අපිට එවලා තියෙන්නේ කරකවලා බලලා. ඉතින් ඒකට මෙන්න මේ ෆ්ලැට් ස්ක්‍රූ ඩ්‍රයිව් කියන පැතලි ස්ක්‍රූ පුනියනක් පාවිච්චි කරලා ඒ වැඩේ කරගන්න පුළුවන්. ඔයාලට රූප සටහනේ පේනවා ඇති clockwise rotation කියලා තියෙන්නේ. ඒ කියන්නේ ටයිමර් ක්ලොක් තියෙනවා කෑම් ෂාෆ්ට් කියලා මේ දණ්ඩ නම් කරලා තියෙනවා. එතකොට ඔයාලට clockwise rotation කියන්නේ ඔර්ලෝසු කටුව මුහුණත කැරකෙන පැත්ත. ඔර්ලෝසු කටු කැරකෙන දිශාවට තමයි මේ ස්ක්‍රූ ඩ්‍රයිව් එක අපි කරකවන්න ඕන. ඒකයි clockwise කිව්වේ. එහෙනම් දරුවනේ ඒ ආකාරයට ටයිමර් එකක් පරීක්ෂා කරගන්න පුළුවන් නිවැරදි තත්ත්වයේ තියනවද කියලා. එහෙම නැත්නම් අපිට මල්ටිමීටරේ පාවිච්චි කරලා මේ එකින් එක අතර සම්බන්ධ වෙන අග්‍රත් එක්ක චෙක් කරලා බලන්න පුළුවන් ටයිමර් මෝටරේ හොඳට තියෙනවද මේ ආකාරයට චේන්ජ් වෙනවද එහෙම නැත්නම් හුවමාරු වෙනවද කූලින් සයිකල් එක සහ ඩීෆ්‍රොස්ටිං සයිකල් එක අතර හුවමාරුව සිද්ධ වෙනවද කියලා අපිට බලා ගන්න ක්‍රමයක් තමයි මම ඔබට පැහැදිලිව කරලා දුන්නේ. ඉතින් මෙයාට අපිට සප්ලයි දුන්නාම නිවැරදිව වැඩ කරනවා නම් ශීතකරණයේ ඩීෆ්‍රොස්ටිං සයිකල් එක නිවැරදිව වැඩ කරනවා නම් දරුවනේ අපේ ගෙදරක ෆ්‍රිජ් එකක ඩ්‍රේන් ප්ලේට් එකේ අපිට පේනවා එළියේ තියෙනවා වතුර තැටියක්. කම්ප්‍රෙසර් එක උඩ තියෙන වතුර තැටිය පිරීලා ඉතිරිලා යන අවස්ථා එනවා. සමහරලාට ඒකේ උපරිම මට්ටමට ළඟා වෙනවා. එහෙමනම් අපිට තේරුම් ගන්න පුළුවන් මෙයාගේ ඇත්තටම ඩීෆ්‍රොස්ටිං කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා කියන එක. සමහර ශීතකරණවල මෙම ඉවපොරේටර් කොයිල් එක වටා හිම බැඳිලා තියෙනවා. හැබැයි ඩීෆ්‍රොස්ටිං කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අපිට එකක් තීරණය කරන්න පුළුවන් එක උපාංගයක් හැටියට මෙන්න මේ ඩීෆ්‍රොස්ට් ටයිමර් එකේ ක්‍රියාකාරීත්වය හරියට සිද්ධ වෙන්නේ නැහැ කියන තැනට අපිට උපකල්පන කරන්න පුළුවන්. මීට අමතරව තවත් උපාංග සහ තවත් ප්‍රශ්න එනවා ඩීෆ්‍රොස්ටිං සිද්ධ වෙන්නේ නැති වෙන්න. නමුත් අපිට මේකත් එක හේතුවක් වෙනවා ඩීෆ්‍රොස්ටිං ක්‍රියාව හරියට සිද්ධ නොවෙන්න. මොකද මේ ටයිමර් එක හරියට ඇතුලේ වැඩ කරන්නේ නැතුව ගියොත්. ඉතින් දරුවනේ අපි මේ කතා කරේ ටයිමර් මෝටර එක ගැන.
හොඳයි දරුවනේ දැන් අපිට ගෘහස්ත ශීතකරණය එහෙම නැත්නම් ඩොමෙස්ටික් රෙෆ්‍රිජරේටර් එකක මේ ටයිමර් ක්ලොක් එක ඩීෆ්‍රොස්ට් ටයිමර් එක අපිට බලා ගන්න අවස්ථාවක් ලැබෙනවා. දැන් මම ඒ නිසා අපි මෙන්න මේ ආකාරයට මගේ මේස උඩට මං අරන් තියෙනවා රෙෆ්‍රිජරේටර් එක. මං ඔයාලට කලින් පාඩමේදී ඒ කියන්නේ කලින් වතාවේදී කිව්වා මෙන්න මේ විදිහට පිටුපස කොටසේ කියන්නේ රෙෆ්‍රිජරේටර් එකේ පිටුපස කොටසට වෙන්න තමයි මෙන්න මේ ක්ලොක් ටයිමර් එක තියෙන්නේ කියන එක. එතකොට මෙන්න මේ ආකාරයට මම මේකේ දැනටමත් මේකේ තියෙන ඇන වලින් සම්බන්ධ කරපු කවරයක් තියෙනවා. මම ඒවා දැනටමත් ඉවත් කරගත්තා. මොකද වැඩි කාලයක් ගත කරන්න අවශ්‍ය නැති නිසා. ඉතින් මෙන්න මේ ආකාරයට මේක විවෘත කරගත්තාට පස්සේ මේ ක්ලොක් ටයිමර් එක මෙන්න මේ විදිහට රඳවලා තියෙනවා. එතකොට මේ රඳවලා තියෙන ක්ලොක් ටයිමර් එක අපි මෙන්න මෙතනින් ඉවත් කරගත්තාම මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් ඒක මේ කවරේ අයින් කරලා මෙන්න මේ ආකාරයට තමයි අපිට එතකොට මේ ටයිමර් ක්ලොක් එක කියන්නේ ඩීෆ්‍රොස්ට් ටයිමර් එක දිස් වෙන්නේ. එතකොට මම ඔයාලට කලින් කිව්වා මේකෙදි සම්මත වර්ණ වලින් සහ මේ අංකණය කරපු අග්‍ර ටිකක් තියෙනවා. මේකේ අග්‍ර තියෙනවා අග්‍ර 4ක්. ඉතින් ඊට අමතරව මේකෙදි අපි කිව්වා මේකේ ස්ක්‍රූ ඩ්‍රයිව් එකක් යොදාගෙන අපිට කරකවන්න පුළුවන් ආකාරයේ මෙහෙම කෑම් එක කියන්නේ ෂාෆ්ට් එකක් එළියට අරන් තියනවා කියලා. ඉතින් ඒ ඔක්කොම තියෙනවා. මෙන්න මේ කවරේත් අපිට ඒක පහසු වෙන විදිහට ස්ක්‍රූ ඩ්‍රයිව් එක රිංගව ගන්න පුළුවන් ආකාරයට සිදුරක් අපිට යාලා නිෂ්පාදනය කරන නිෂ්පාදිතය අපිට එවලා තියෙනවා. ඉතින් අපිට මේ කවරේ ගලවගෙන ඉන්න ඕනේ නැහැ. ඇත්තටම අපිට ගෙදරදී මේක පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයට කවරේ තියෙද්දිම. දැන් ඔබට මට පෙන්වන්න ඕන නිසා මම මේ කවරේ ගලවලා පෙන්වන්නේ. ඉතින් මේ ආකාරයට වයර් ක්ලිප් එකකින් සම්බන්ධ කරගෙන තියෙනවා මේ අග්‍ර. මෙන්න මේ ආකාරයට අපිට ඉවත් කරගන්න පුළුවන් ක්ලොක් ටයිම් එක ඩීෆ්‍රොස්ට් ටයිමර් එක. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන මේ අග්‍ර සම්බන්ධ වෙන ක්ලිප් එක තියෙනවා. ඒකට සම්මත වර්ණ වර්ගයක් තියෙනවා. කහ, අලු, තැඹිලි, රෝස පාට කියන වර්ණ වලින් මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක ඒ නිෂ්පාදිතයාට අදාළ සම්මත වර්ණ. මම කියවනේ ඒක නිෂ්පාදිතය අනුව වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපිට මේ ආකාරයට පහසුව තකා මේ ටයිමර් එක ගලවා ගැනීම සහ ඒක රීප්ලේස් කරන්න. එහෙම නැත්නම් නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ පහසුව තකා අග්‍ර අපිට ආයෙ නැවත පරීක්ෂා කර බලන්න දෙයක් නැහැ. කෙලින්ම අපිට මේකට මේ අග්‍රත් එක්ක ඒ හැඩයටම ඒ දුර ප්‍රමාණයන් අනුව ඒවා සකසලාම එවලා තියෙනවා අපිට මේකට සම්බන්ධ කර ගැනීමේ පහසුව පිණිස. ඊට පස්සේ නැවත අපිට මේක මෙන්න මේ ආකාරයට ඇතුළට තියලා මේ කවරයෙන් වහගෙන සවිකිරීම පමණයි කරන්න කරන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔය ආකාරයට මා දරුවනේ ගෘහස්ත ශීතකරණයක පිටුපස කොටසට වෙන්න මෙන්න මේ ක්ලොක් ටයිම් එක ඩීෆ්‍රොස්ට් ටයිමර් එක පිහිටලා තියෙන්නේ. හොඳයි දරුවනේ දැන් අපි මේ එළියට අරගෙන බලපු ටයිමර් ක්ලොක් එක දැන් මේ ආකාරයට අපි ඒකේ කොටස් දෙක ගලව ගත්තොත් මෙන්න මේ කොටසයි මේ කොටසයි වෙන් කරලා අපිට ගන්න පුළුවන්. ඒ ගන්නකොට අර මම කලින් සඳහන් කරපු මෝටර් කොටස තමයි මේ ඔයාලට පේනවා ඇති තඹ කම්බියකින් ඔතලා තියෙනවා මේ කුඩා මෝටරයක් වුණාට ඕම්ස් 12000ක් පමණ ප්‍රතිරෝධයක් තියෙනවා මේ මෝටර එකේ. ඒ කියන්නේ මේකේ ටර්න්ස් ගාන වැඩි. ඒ කියන්නේ හීන් කම්බියක් තියෙනවා ලොකු එතුම් වාර ප්‍රමාණයක් ඔතලා තියෙනවා. ඒ තමයි පොඩි මෝටරයක් කුඩා මෝටරයක් තියෙනවා. ඊට අමතරව අපි කතා කරමු මේ දැතිරෝධ කොටස. දැතිරෝධ කොටසත් මේත් එක්කම සම්බන්ධ වෙලා තියෙනවා. ඒ මෝටරෙන් කරන්නේ ඇත්තට මේ දැතිරෝධ කොටස කරකවන එක. ඒ කියන්නේ කැරකුම් බලය ලබා දෙන මේ මෝටර කොටසෙන්. ඉතින් ඒ කොටසට අමතරව අර ස්විච් වැඩ කරනවා. මම කියවනේ 1 2 3 4 කියලා අග්‍ර ටිකක් තියෙනවා. ඒ අග්‍ර සම්බන්ධ වෙච්ච කොටස මේ කොටස. ඉතින් මේ කොටසෙන් තමයි ඒවා අතර සම්බන්ධතාවය ඇති වෙන්නේ. මෙන්න මේ මෝටර එකේ එන මෙන්න මේ දණ්ඩත් එක්ක ඇතුළ සම්බන්ධ වීම සිද්ධ වෙලා තියෙන නිසා. ඉතින් දරුවනේ ඔයාලට අද මම කතා කරේ ටයිමර් ක්ලොක් එක. එහෙම නැත්නම් ඩීෆ්‍රොස්ට් ටයිමර් කියන උපාංගය ගැන. ඉතින් මෙන්න මේ ආකාරයේ ඩීෆ්‍රොස්ට් ටයිමර් එකක් ගැන ඔයාලට ගෙදරදී වුණත් පරීක්ෂා කරන්න කොහොමද කියන අවබෝධය අද ඔයාලා ලබා ගත්තා. මෙහි ක්‍රියාකාරීත්වය සහ මෙහි කොටස් පිළිබඳව ඔයාලා අද මං හිතනවා සරලව දැනගත්තා කියන එක. අදට ඔයාලත් එක්ක ගත කරන්න තියෙන කාලය අවසන් බැවින් ඉදිරි පාඩමේදී සම්බන්ධ වෙන තුරු ලබන සතියේ හමු වෙන තුරු එහෙනම් ඔබ සැමට ආයුබෝවන්.